සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අපි කොයි කාගේ ජීවිත ගත්තොත් පින්වතුනේ එකම ඉරණමක් කරා ඇදමින් තියෙනවා. ඒ තමයි ජීවිතයේ අවසන් මොහොත. අවසන් මොහොත තෙක් උපන් දා පටන්ම අපේ ජීවිතය ඇදමින් තියෙනවා. මේ අවසන් මොහොත තෙක් ඇදෙන මනුස්ස ජීවිතය ගත්තාම අනුක්‍රමිකව අපට සිද්ධ වෙන්නේම පින්වතුනේ අපේ වටිනාකම ටික 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 පිරිහී යාමයි. මේ කය සම්බන්ධයෙන් බැලුවොත් එහෙම වටිනාකම පිරිහෙනවා. ඉන්න තියෙන කාලවකවානුව ගත්තත් කාලවකවානුව පිරිහෙනවා. අඩු වෙවි යනවා. අච්චෙන්ති කාලා කාලේ ගෙවෙනවා. තරයන්ති රත්තියෝ ඒ අතරේ රෑ දවල් වෙනවා. වයෝගුණං අනුපුබ්බං ජහන්ති. ජීවත් වෙන්න තියෙන ආයුෂ ටික වයස ප්‍රමාණය අනුක්‍රමිකව අඩු වෙවි යනවා. ඉතින් මේක තමයි ජාති ආගම් ભેද නැතුව හැමදිනාට සිද්ධ වෙන දේ. ගෙවී යන ගත වෙන ජීවිතයට වටිනාකමක් එකතු කරගන්නේ කොහොමද? ජීවිතයට හැබෑම වටිනාකමක් එකතු වෙන්නේ කොහොමද? දිරදිරා යන ජීවිතේ එසේ දිරදිරා යනකොට වටිනාකමින් වැඩි කරගන්නේ කොහොමද කියන කාරණේ අද අපි මේ උතුම් දේශනාවෙන් ඉගෙන ගන්නවා. අද මේ ජාතක කතාව මේ විදිහට විකාශනය කිරීම වෙනුවෙන් දායකත්වයන් දරනු ලබන්නේ දියගම පාර කහතුඩුව යන ලිපිනේ පදිංචි පින්වත් අනුෂා කුමාරී, යමුනා නන්දනී යන දියණියන්, ඒ වගේම කමල් ප්‍රියන්ත, උපාලි ජයසිංහ බෑනාවරුන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. ධර්මදානයේ ප්‍රධානම අරමුණ පින්වතුනේ 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 20 වැනි දින මීට වර්ෂ 2කට පමණ පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ඩී.වී. යසපාල පියාණන්ට මේ සියලුම පින්පෙත් අනුමෝදනා කිරීම. යසපාල තාත්තා කියලා කියන්නේ අපේ මහමෙවුනාව භාවනා අසපුවලට සම්බන්ධ වෙලා බොහෝ කාලයක් තිස්සේ පින් රැස් කරගත්තු තාත්තා කෙනෙක්. යසපාල තාත්තා ස්වාමීන් වහන්සේලාට දරුවන්ට වගේ ආදරය කළා. නිරන්තරයෙන් අසපුවලට පැමිණලා ස්වාමීන් වහන්සේලාට නොඒක් ආකාරයෙන් අප උපස්ථාන කර කර ජීවත් වෙච්චි බොහෝම ගුණවන්ත උපාසක මහත්තයෙක්. ඒ යසපාල තාත්තා නම් දිරණ ජීවිතයට වටිනාකමක් එකතු කරගත්ත කෙනෙක්. ජීවිතේ දිරදිරා යනකොට තමන්ගේ ජීවිතයට හොඳට සිතකය වචනයෙන් පින් රැස් කරගත්ත කෙනෙක්. ඒ තාත්තා මිය පරලෝ ගිහිල්ලා වර්ෂ 2ක් සපිරෙන දිනයේ යසපාල පියාණන්ට පින් අනුමෝදනා පිණිසයි අද මේ ධර්මය. පින්වතුනි, අද අපි ඉගෙන ගන්න ජාතක පුවත
උදය ජාතකය උදය බද්ද නම් වූ කුමාරයාගේ කතාව. මේ කතාපුවත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුද්ධ කාලයේ සිද්ධ වෙච්චි එක සිදුවීමක් මුල් කරගෙන. ඒ කියන්නේ පින්වතුනේ මාර්ගඵල ලැබීමට පින තියෙන මහා පින්වන්තයෝ පවා ප්‍රමාදයට පත්වෙන්ට කරුණු මේ කාමයේ නිසා යෙදුනා. කාමය කියලා කියන්නේ එහෙම භයානක ඕගයක්නේ. කාමය කියලා කියන්නේ සැඩ පහර ඕගය. ඊළඟට කාමයට තව වචනයක් කියනවා කාම සුලිය. මේ කාම ලෝකේ ඉන්නකොට ඔය ඕගයට සුලියට හරි හරියට අහුවෙලා තමයි මිනිස්සු ඉන්නේ. ඒ නුවණක් තියෙන මිනිසෙක් තමයි යන්තම් ඕකෙන් බේරෙන්නේ. අර මහා පිං තිබ්බ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයේ කාමයේ කෙරෙහි තියෙන ඇල්ම අත්හැරලා මහාන වුණාට පස්සෙත් කාම ඕගයට ගොදුරු වෙන්න ගියා. කාම සුලියට අහු වෙන්න ගියා. ඒ බඳු අවස්ථා බොහෝමයක මහා කාරුණිකයන් වහන්සේ ජාතක ධර්ම මුල් කරගෙන තමයි ඒ අයගේ සිත් යලි ධර්මයේ පිහිටුවේ. මේකත් එහෙම සිද්ධියක්. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමේ. සවැත් නුවර වාසය කරපු එක්තරා භික්ෂුන් වහන්සේ නමක් එදා ඉන්ද්‍රිය සංවරයෙන් තොරව නගරේ පිණ්ඩපාතේ වැඩියා. ඇස කන නාසය දිවකය මනස ගැන වැඩි අවධානයක් තිබ්බේ නැහැ. දැන් මේ භික්ෂුව ඔය වෙනම කල්පනාවක පිණ්ඩපාතේ යනකොට ධර්මයේ තුල හිත පිහිටුව ගන්නේ නැතුව පිණ්ඩපාතේ යනකොට එකපාර ඇහුණා ගෑනු කෙනෙකුගේ කොක්කඬලා සිනාසෙන සද්දයක්. මොකක් හරි එකකට ගෑනු කෙනෙක් කොක්කඬලලා මහා හඬින් සිනහසුණා. ඒ සිනහසෙනකොටම දැන් මේ භික්ෂුවට ඉන්ද්‍රිය සංවරය ගැන අවධානයක් නැහැනේ. එකපාර මේ හඬ එන්නේ කොහෙන්ද කියලා කලබලයට ඔළුව උස්සලා බැලුවා. බලපු ගමන් අර ස්ත්‍රිය සිනහසෙනවා දැක්කා. ඒ ස්ත්‍රියගේ net දිලිසෙනවා දැක්කා. ඒ ස්ත්‍රියගේ තොල් පාට කරලා තියෙනවා දැක්කා. ඇය අමුතු જાතියේ කොණ්ඩ විලාසිතාවක් දාලා ඉන්නවා දැක්කා. ඇගේ මේකප් එක දැක්කා. ඇය පැළඳගෙන හිටපු වස්ත්‍රාභරණ දැක්කා. දැක්ක ගමන් අසංවර වුණා. හිත බැඳී ගියා. ඒ ස්ත්‍රිය ගැනම මතක් වෙන්න ගත්තා. දැන් කොයි පැත්තකටවත් ඔළුව හරවන්න බෑ. පේන්නේ මාර ස්ත්‍රිය. හැම තැනම ඒ ස්ත්‍රිය හිනහ වෙනවා වගේ දැනෙනවා. මේ භික්ෂුවට තමන්ගේ හිත පාලනය කරගන්න බැරුවම ගියා. දැන් අර සැරසුණු ස්ත්‍රියවමයි කුටියට ගියත් පේන්න ගන්නේ. භාවනා අරමුණකට හිත ගන්න බෑ. ඇස් දෙක පියාගත්ත ගමන් ස්ත්‍රිය හිනහ වෙනවා ඇහෙනවා. ස්ත්‍රිය හිනහ වෙනවා පේනවා. පුදුම වදයකට මේ භික්ෂුවපත් වුණා. දැන් මේ භික්ෂුව කල්පනා කළා අයියෝ මං විනාශ වුණා. මට දැන් මුකුත් කරගන්න බෑ. දැන් මට හොඳම දේ තමයි ගිහි වෙන එක. මේ පැවිද්ද මට කරගන්න තියෙන හැකියාව නැතුව ගියා කියලා අර භික්ෂුව සම්පූර්ණයෙන් කඩා වැටුණා. එතකොට තමන්ගේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ළඟට ගිහින් කිව්වා අනේ ස්වාමීනි මට අමාරුයි මං සිවුරු අරිනවා. එතකොට මේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා මේ ස්වාමින් වහන්සේව එකතු කරගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. භාග්‍යතුන් වහන්සේ ඇහුවා ඇත්තද භික්ෂුව මේ වැඩිහිටි භික්ෂුන් කියන්නේ? තොප මේ ධර්මයේ සිහි කරගන්න බැරිව ගෙදර යන්න හිතනවා කියන කාරණේ හැබෑද? අනේ එහෙමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. මට හරි අමාරුයි. බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි පින්වත් භික්ෂුව ඔබට ඒ තරම්ම මේ පැවිද්ද ගැන කලකිරීමක් ඇති වෙන්න හේතුව මොකද්ද? ස්වාමීනි එක දවසක් මං නගරයේ පිණ්ඩපාතේ වැඩම කළා. ඒ අද්දී අලංකාර ඇඳුමකින් සැරසිලා හිටපු රුවැති ළඳක් මන් දැක්කා. ඇය කොක් කඬලලා සිනහසිනවා දැක්කා. ඇය ප්‍රීතියෙන් ඉන්නවා දැක්කා. ඇගේ ලස්සන net දිලිසෙනවා මන් දැක්ක ස්වාමීනි මට ඒ වෙලේ පටන් පුරුදු කර කර හිටපු හැම එකක්ම අමතක වුණා. මට දැන් මොකක්වත් හිත පිහිටුව ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව කෙලෙසුන්නේ වසඟයට යනවා කියලා කියන්නේ 아무තු එකකට නෙවෙයි ඕකටයි. ඕක තමයි කෙලෙස් වලට අහු වෙලා කෙලෙසුන්ගේ වසඟයට යනවා කියන්නේ. රාගාදී කෙලෙස් වලට චප්ප වෙනවා කියලා කියන්නේ ඔන්න ඕකට. කෙලෙසේ තමන්ගේ කරා ආපුවම කෙලෙසට යටපත් වෙලා කෙලෙසින් වැසිලා යනවා කියලා කියන්නේ ඒකට. භික්ෂුව
අමා නිවන් සුව සලසන මෙබඳු නෛර්යානික කියලා කිව්වේ පින්වතුනි නිවනට ගෙන යන. එබඳු බුදු සසුනක පැවිදි වී සිටින තොප්පබඳු කුල පුත්‍රයෝ ඇයි තමන්ගේ නිවන් මඟ කියන උතුම් වැඩපිළිවෙලට මෙහෙම අනතුරු කරගන්නේ? බලන්න භික්ෂුව පුරාණ කාලයේ හිටපු නුවණැත්තෝ සැප සම්පතින් පිරී ගියපු 12 යොදුන් විශාල සුරුන්දන කියන නගරයේ රාජ්‍ය භාරය උසුලමින් ඉද්දි දෙව් අප්සරාවක බඳු අතිශය පියකරු ස්ත්‍රියක හා එකම යහන් ගැබේ සැතපුණා කියනවා 700 අවුරුද්දක් බඹසර රකිමින් වාසය කළා. අවුරුදු 700ක් දීර්ඝ කාලයක් තිබුණා ඒ කාලේ මිනිසුන්ට ආයුෂ. අවුරුදු 700ක් එකම යහනේ සුන්දර ළඳක් එක්ක හැම රාත්‍රියකම සැතපුණා. හැබැයි බඹසර කඩා ගන්න නැතුව. එපමණ කලක් තමන්ගේ ඉඳුරන්ගේ සංවරය නිසාවෙන් ඉඳුරන් සංවරයෙන් යුක්තවම වාසය කළා කියනවා. අර ස්ත්‍රිය දිහා අඩු ගානේ ලෝභ සිතකින්වත් බැලුවේ නැහැ. ඒ කාලේ නිවනක් ගැන හැඟීමක් නැහැ කියනවා. දෙව්ලොවට යන මඟ මට වරදින්න එපා කියන අදහසින් කියනවා. එහෙම පිළිවෙත් පිරුවේ. එහෙම පිළිවෙතක් ආරක්ෂා කරේ ඒ නුවණැත්තෝ මේ මනුස්ස ලෝකේ අහිමි වෙනකොට දෙව්ලොව යන මඟ මට වරදින්න එපා කියලා. ඉතින් අර භික්ෂුවගෙන් අහනවා නිවනට යන මඟ ඇයි මේ ස්ත්‍රියාවක් හින්දා නසා ගන්න ලැහැත්තේ? එතකොට අර භික්ෂුවට බුදුරජාන් වහන්සේ මේ අතීත පුවතක් යාන්තමට ඉස්මතු කරනකොට ඒ පුවත අහන්න ආස හිතුණා. ඒ භික්ෂුව ඇහුවා ස්වාමීනි, ඒ මහා නුවණැත්තෝ රැකුණු හැටි මාහටත් කියා දෙනසේක්වා. එතකොට එහි රැස්ව හිටපු අනිත් භික්ෂූනුත් හොඳට අවධානය යොමු කළා. අන්න ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ මේ උදය ජාතකය කියන ඉතා සොඳුරු ජාතක පුවත ගෙන හැර දැක්වුවා. ගොඩාක් ඈත අතීතයේ කාසී රටේ සුරුන්දන නගරේ කසී රජ රාජ්‍ය විචාරමින් වාසය කළේ. ඒ රටේ රජුරුවන්ගේ නම කසී කියන රජෙක්. මේ රජුගේ පරම්පරාව ඉදිරියට ගෙන යන්න පුතෙක්වත් දුවෙක්වත් හිටියේ නැහැ. ඒ හින්දා රජුරුව අගබිසවට පුතෙක් පතන්ට කියලා රජබිසවට දැනුවත් කළා. ඒ ඉතින් මේ රජබිසව ඒ කාලේ හැටියට උතුම් ආජීව අෂ්ටමක සීලේ සමාදන් වෙලා පුත්‍රවණක් පතාගෙන බොහෝ පින් කළා. එතකොට ඒ මෑණියෝ පින් කරද්දී ඒ මෑණියන්ගේ කුසේ පිළිසඳගත් මහා පින්වන්ත දරු පැටියා බවට පත් උනේ බ්‍රහ්ම ලෝකයෙන් චුත වී පැමිණි මහා බෝධිසත්වයෝ. අගමෙහිසීගේ කුසේ පිළිසිඳගෙන මේ පුත් කුමාරයා බිහි වුණා. මේ බිහිවෙච්චි පුත් කුමාරයාට ඒ රජමෙදුරේදී නම ලැබුණා උදය බද්ද කුමාරයා. මේ කුමාරයාගේ නම උදේ බද්ද. කුමාරයා සාමාන්‍යයෙන් ඇවිද යන කාලය වෙනකොට බ්‍රහ්ම ලෝකයෙන්ම චුත වෙලා වෙනත් කෙනෙක් ඒ රජතුමාගේ වෙනත් බිසවකගේ කුසේ පිළිසඳ ගත්තා. ඒ කියන්නේ අර කුමාරයා ඇවිදින වයස වෙනකොට අවුරුදු කිහිපයක් ගත වෙලා. ඇය දියණියක්. ඇයට නම තැබුවා උදය බද්දා කියලා. මේ උදේ බද්ද කුමාරයා නිසි වයසේදී ඉගෙනින් කටයුතු කරලා ඒ උකෝම ශිල්ප ශාස්ත්‍ර හොඳින් පුහුණු වුණා. රාජ්‍යත්වයට සුදුසු බවට පත් වුණා. රාජ්‍යත්වයට සුදුසු වුණාත් මේ කුමාරයා උපතින්ම බ්‍රහ්මචාරී. සාමාන්‍යයෙන් තරුණ වයසට එනකොට ඇති වෙන සරාගී සංකල්පනා මුකුත් මේ කුමාරයාට නැහැ. ඇයි පින්වතුනි බ්‍රහ්ම ලෝකෙක ඉඳලා ආපු කෙනෙක් නේ. බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආපු ඒ බ්‍රහ්ම ලෝකේ තිබුණු බ්‍රහ්ම පුරුද්ද මේ ලෝකෙටත් තිබුණා. දැන් එහෙම දකින්න ලැබෙන්නේ නැද්ද මේ මිනිස්සු අතරේ? බලන්න නාග ලෝකවල වගේ ඉඳලා ආපු ඈයන්ට හරියට තියෙනවා දුෂ්ටකම කීයෙන් තියනවා ඉක්මනට. പ്രേත භූත ලෝකවල මේ ඉඳලා ආපු අය හරි කෑදරයි. හරි ලෝභකම්. නිරේ ඉඳලා ආපු අයට දුෂ්ට චේතනාම හට ගන්නවා. පොඩ්ඩ ඇත්තන් මරන්න කපන්න හිතෙනවා. අසුර ලෝකවල ඉඳලා ආපු අයට ඒ අසුර ගති තියෙනවා. ඉක්මනට මොකක් හරි වෙච්ච ගමන් හිතෙන්නේ පොල් ගහන්න ඕන, මිරිස් සඹරන්න ඕන, අනවින කොඩිවින මේවා. ඉතින් මේ වගේ ගති ලක්ෂණ එහෙම පිහිටනවා. දැන් මේ උදේබද්ද කුමාරයාට පිහිටියේ ඊළඟට උදේබද්ද කුමාරීට පිහිටියේ ඊටාම පිරිසිදු බඹසරක් රකින්න ආසාකම කියන ඒ ලක්ෂණේ.
දැන් දෙන්නාම ඒකට ආසාවෙන් හිටියත් අවසානයේ දෙමව්පියන්ගේ ඇවිටිලි කිරීම නිසා මේ දෙදෙනාට විවාහ වෙන්න සිද්ධ වුණා. ඉතින් මේ උදේබද්දා කුමාරිය සහ උදේබද්ද කුමාරයා විවාහ දිවියට පත් වෙනකොට රාජමාලිගාවේ සිරියහන් ගැබේ එදා දෙදෙනා එකම යහනේ සැතපුණා කියනවා. විවාහ වෙච්චි දවසේ මංගල රාත්‍රියේම දෙන්නා කතිකාවතක් ඇති කරගත්තා. අපි දෙදෙනා පිරිසිදු බඹසරක්ම ආරක්ෂා කරමු. ලෝකයට පේන්න විතරක් අපි මේ ස්වාමි භාර්යාව වශයෙන් ඉමු. අපි අපේ බඹසර කිලිටි කරගන්න හොඳ නැහැ. දැන් මේ කුමාරිත් මේකට මනාපයි. උදයබද්ද රජුරුවෝත් මේකට මනාපයි. දෙන්නම බඹසර ආරක්ෂා කළා. ඉතින් මේ පිරිසිදු බඹසර කොච්චර තිබුණාද කියලා කියන්නේ ඒ බඹසර හිතුවිල්ලකින්වත් කිලිටි උන්නේ කියනවා. හරි පුදුමයි පින්වතුනි. සාමාන්‍යයෙන් එක සමීපයේ මෙහෙම ස්ත්‍රියත් එක්ක නිදාගෙන හිටියත් ස්ත්‍රියට පුරුෂයා කෙරෙහි සරාගී සංකල්පන මාත්‍රයක් හටගත්තේ නෑ කියනවා. එහෙම හිත තියෙනවා මේ ලෝකේ මහ පින්වන්තයන්ට. අපි මේවට හිත පහදව ගන්න ඕනේ. අපි නිකන් අපේ තුලින් බලන්න ගත්තොත් එහෙම අපිට හිතේ මේවා කතන්දර කියලා. ඇයි අපිට සමහරලාවට එක මේ දවසේ ගත කරන කාලයෙන් අපි ඊටාම අඩුවෙන් තමයි සරාගී සංකල්පන නැතුව ඉන්නේ. ඉතින් එහෙම කෙනෙකුට මෙහෙම එකක් අහද්දී ඒක උනාට මේක කතාවක් වගේ. නමුත් හිතක් කියන එකක් එහෙම দমনය කරගන්න මහා පිං තිබුණු එහෙම මහා පින්වන්තයෝ හිටියා. අදටත් ඉන්නවා. සරාගී සංකල්පනාවක්වත් ඇති කරගත්තේ නෑ. එක රාග හිතුවිල්ලක්වත් උපන්නේ නෑ. ඊළඟට ඒ උදේබද්දා කුමාරිටත් මේ තරුණ ඉතා කඩවසම් රජකුමාරයා ගැන කිසිම සරාගී හිතුවිල්ලක් හටගත්තේ නෑ. දෙන්නාම ඔහොම කාලේ ගත කළා. ඔහොම කාලේ ගත කරනකොට ඒ කාලේ දීර්ඝායුෂ කසී රජුරුවොත් රජ දේවියත් කලුරිය කළා. උදේබද්ද රජුරුව රාජ්‍ය පාලනයට පත් වුණා. දැන් උදේබද්ද තමයි මහා රජු. උදේබද්දා තමයි රාජ මහේසිකාව. හැබැයි මේ දෙදෙනා එක දිගටම බඹසර ආරක්ෂා කරමින් කාලය ගත කළා. එසේ බොහෝ කල් ගත වුණා. අවුරුදු විදියට ගත්තොත් 700 අවුරුද්දක් ගත වුණා. මේ දෙදෙනා සිරිහාන් ගැබේ ඉන්නකොට මෙහෙම කතා වුණා. අපි දෙන්නාගෙන් යමෙක් පළමුව මිය ගොස් යම් තැනක උපන්නොත් ඒ උපදින තැන ගැන මම අසවල් තැනයි උපන්නේ කියන කාරණේ අපි දෙන්න ඇවිත් කියාගමු. ඔයා කලින් මැරුණොත් ඔයා ඇවිල්ලා මට කියන්න ඕන. මං කලින් මැරුණොත් මං ඔයාට ඇවිත් කියනවා කියලා මෙහෙම පොරොන්දුවක් ඇති කරගෙන හිටියා. ඉතින් උදේබද්ද රජුරුව අවුරුදු 700කට පස්සේ මරණයට පත් වුණා. මේ දෙන්න බඹසර වාසයේ යෙදිච්ච නිසා මේ දෙන්නට දරුවෝ හිටියේ නෑ. රාජ්‍ය බාර ගන්නට වෙන උරුමකාරයෙක් නෑ. ඒ නිසා උදේබද්දා දේවිය රාජිනිය බවට පත් වෙලා රාජ්‍ය විචාරන්න පටන් ගත්තා. ඇමතිවරුත් රාජිනියගේ අනුශාසනාව තමයි ක්‍රියාවේ යෙදෙව්වේ. පින්වතුනි උදේබද්ද රජුරුවෝ බඹසර ආරක්ෂා කරපු නිසා තව්තිසාවේ සක්දෙව් රජ වී උපන්නා. දෙදෙව් ලොවටම අධිපති සක්දෙවිඳු වෙලා උපන්නා. උදේබද්ද රජුරුවෝ මෙහින් චුත වෙනකොට එහෙන් සක්දෙවිඳු චුත වුණා. ඒ වෙනුවට සක්දෙවිඳු වෙලා උපන්නේ උදේබද්ද රජුරුවෝ. ඒ තව්තිසාවේ තිබුණු යස කීර්තිය නිසා සද්දිනක් යනතුරු තමන් කවුද කොහේ සිට පැමිණි අයෙක්ද කියලා සිහි කරගන්න කාල වේලාවක් නැතුව ගියා. මොකද අලුතින් සක්දෙවිඳු පහළ වුණා විතරයි. ඒ දෙව්ලෝකයේ ඉතින් සැනකිලි වගේ තිබුණා. දවස් 7ක් තිබුණා. තව්තිසාවේ දින 7ක් ගත වෙලා තමන් කවුද කොහේ ඉඳලාද මේ තව්තිසාවට ආවේ කියලා සක්දෙවිඳු සිහි කරන්න ගන්නකොට මනුස්ස ලෝකෙන් අවුරුදු 700ක් ගත වෙලා. අවුරුදු 700කට පස්සේ තමයි මේ සක්දෙව් රජුරුවෝ තමන් කවුද තමන් උදේබද්ද නේද කියලා දැනගත්තේ. තමන් පොරොන්දුවක් වුණා නේද කියලා මතක් වුණා. මතක් කළා තමන්ගේ ප්‍රිය අගබිසවට මේ පොරොන්දු පරිදි කටයුතු සිද්ධ කරන්න ඕන කියලා කල්පනා කළා. මේ වෙනකොට මනුස්ස ලෝකේ උදේබද්දා කියන අගමෙහෙසි තාම තරුණයි.
මනුස්ස ලෝකෙන් අවුරුදු 1400ක් ගත වෙලා. තාම තරුණයි. ඒ උදේ භද්‍රාව ළඟට ටිකක් වෙනම විදිහකට තමයි මේ සක්දිවිඳු පිටත් උනේ. ඒ උදේ බද්දා දේවිය ධනයෙන් පොළඹවාගත හැකිදැයි විමසන්ට ඕන. ඇයගේ පවිත්‍ර ගුණය විමසන්ට ඕන. ඇය පිවිතුරුව ඉන්නවා නම් ඒක ලෝකයාටම දැනගන්ට හැකි ආකාරයක් කරන්න ඕන. ඉතින් ඇය උදේභද්‍රා බිසව රැකවල් සහිත වූ සත්මහල් ප්‍රාසාදයේ උඩුමහල් තලයේ අලංකාර සිරියහන් ගැබේ තනිවම සැතපී සිටිනකොට වස්ත්‍රාභරණයෙන් සැරසී ගත්ත දෙවියෙක් රන් කහවණු පෙර වූ රන් බඳුනක් අත ඇතිව ඒ යහන් ගැබේ දේවිය ඉදිරියේ පහළ වුණා. පසකින් හිටපු දෙවියා මේ විදිහට ඇව ඇමතුවා. මනරං සිත්කලු සිරුරක් ඇත්ති ඉතා හැඩට පායුග සකසා මේ ප්‍රාසාදයේ උඩු මහලේ තනිව හිඳින්නේ කිඳුරු නෙතින් යුතු රුචිරානනී තී අයදිමි මං එකරයකට අපි දෙදෙනා මෙහි කම්සුව විඳිමුදෝ. දැන් මේ දෙවියා වැරදි ඇසුරකට ආරාධනා කළා. මේ ලස්සන රූපයක් ඇති තැනැත්ති මං ඔබටයි මේ ආරාධනා කරන්නේ. මගෙත් එක්ක මේ යහනේ එකට එක රාත්‍රියක් කම්සුව විඳිමුද. එතකොට උදේභද්දා දේවී හදිසියෙම තමන්ගේ ඉදිරියේ පහළ වෙච්චි මේ මනස්කාන්ත රූසපු ඇති තැනැත්තා දෙස නිත් විදහා බලාගෙන මෙහෙම ඇහුවා. මේ සුරන්දර පුරය කියන්නේ මැනවින් රැකවල් තියන නුවරක්. දියාගලින් මනාව වටකොට මහ පවුරින් හොඳටම වට බැඳ දැඩි රැකවල් දොරටු ඇතිව කඩුගත් පුරුෂයන් ඇතිව මැනවින් රැකවල් තිබෙන නුවරක් මෙහි ඇතුළු වෙන්න ලේසි නෑ. එතකොට මේ සුරුන්දන පුර කියලා තිබුණේ නහ දැවැන්ත රාජධානියක්. මේකේ සිරියහන් ගැබට එහෙම ලේසියෙන් ලං වෙන්න බෑ. කොතරම් සවි බල තිබුණත් යොවුන් බවින් අගපත් වී සිටියත් තෑගි භෝග ගෙන ආවත් මෙහි ඇතුළු වෙන්න මගේ අවසර නැතුව බෑ. මේ රෑ මාහා එක්වනු කැමතිව ආතොප කවුරුද වහ පවසනු. එතකොට දේවියට පිළිතුරු දුන්නා සක්දිවිඳු මෙහෙම. දුටුවන් වසඟ කරවන මිහිරාවියේ දිව්‍ය පුත්‍රයෙක් වෙමි මං. දේවානුභාවයෙන් හැමදේ මැඩගෙන මම තීම සොයා ආවෙමි. සුන්දරියේ තිට මං රන් කාසී පුරාලු මේ රන් බඳුන පවරමි. අද මේ යහනේ මා රඳවා මා සතුටු කළ මැනේ. ඔයාට තෑග්ගක් විදිහට අරගෙන ආවා කිව්වා රන් කහවණු පෙරවපු මේ රන් පාත්තරේ. මේකත් අරගෙන මේකත් ළඟ තබාගෙන අද මේ යහනේ රඳවලා මාව කම්සුවෙන් සතුටු කරන්නට මෙහෙම කිව්වා. දැන් මේ දේව පුත්‍රයෙක්. එතකොට බලන්න උදේභද්දාවගේ තිබුණු සිල් ගුණය ඇයට බොහොම පිළිකුලක් හටගත්තා. මේ පුද්ගලයා මොකද්ද මේ කියන්නේ? ඔහුට පිළිතුරු වශයෙන් ඈ මෙහෙම කිව්වා. එම්බා දෙව් රජ අසාගනුව මේ සොඳින්. තා දෙවියෙක්කුව මිනිසෙක්කුව මට කමෙක් නැති. මගේ උදේබද්ද රජු මට සිටියා ඒ හොද්දටම ඇති. මහානුභාව දෙවිය වහම මෙහි නොරැඳී බැහැරට යනු. තගේ ධනය අතරගෙන යනු. නැවතත් මෙතනට නොහෙනු. දැන් මේ උදේබද්දා බිසව තමන්ගේ බඹසරක් ගැන කිව්වේ නෑ. ඇයි කොහොමද කිව්වේ? මට උදේබද්ද කියලා මගේ ස්වාමි පුරුෂයෙක් හිටියා. ඒ හොඳටම ඇති. ඔහේ මට මේ වැරදි ඇසුරට කතා කරන්න එපා. ඔහේ ආපහු යන්න කිව්වා. එතකොට ඇගේ නිර්භීත වදන් අසපු සක්දිවිඳු නොපෙනී ගියා. හැබැයි පහුවදා රාත්‍රියේ කලින් වෙලාවටම රන් කහවණු පුරව ගත්ත රිදී භාජනයක් අරගෙන මේ දෙවියා අර දේවී ඉස්සරහා පෙනී හිටියා. දැන් කලින් දවසේ ආපු කෙනාම අදත් ඇවිල්ලා. එදා දේවියට මෙහෙම කිව්වා. "තී අසා නැද්ද සුන්දරියේ නරනාරී කම්සුවයේ තියෙන උතුම් බව? ලෝසත කම්සුවයට ලොල් වී බොහෝ පෞද රැස් කරනා බව? නරනාරීන් විඳින උතුම් සැප
අනේ තිගෙන් බැහැර වෙන්න එපා. පුරවා රන් කාසි තිබෙන මේ රිදී බඳුන තිටය ගෙනාවේ මේ රැය ගත කරන්නට මං. දේවපුත්‍රයා කියනවා අහලා නැද්ද ස්ත්‍රී පුරුෂයෝ එකතු වුණාම එතන තියෙන සුවය ගැන? මේ ස්ත්‍රී පුරුෂ කම්සුවය පතාගෙන මේ මිනිස්සු පව් කරනවා කියලා බව අහගෙන නැද්ද? හොරකම් කරනවා, ප්‍රාණඝාත කරනවා, මිනී මරනවා. මේව අහලා නැද්ද? ඉතින් ඒ කම්සුවේ ඇයි ඔබ ඔබේ ජීවිතෙන් බැහැර කරන්නේ? අද ඔන්න මං රන්කාසි පුරවලා රිදී බඳුනක් අරන් ආව තෑග්ගට. මේක ගෙනාවේ තිට. මේ රැය ගත කරමින් අපි සතුටු වෙමු කිව්වා. එතකොට රජදේවී කල්පනා කළා මේ පුද්ගලයාත් එක්ක කතා බහ කරන්න ගියොත් එහෙම මේ පුද්ගලයා ආයෙ එන්න පටන් ගන්නවා. ඒ හින්දා මං නිහඬ වෙන්න ඕන. ඇයි කතා කළේ නේ? ඇයි කතා නොකරනකොට ඔන්න දෙවියා එදත් නොපෙනී ගියා. පහුවදාත් ඒ වෙලාවටම දෙව්රජු පෙනී හිටියා. මෙවර දෙව්රජු අරගෙන ආවේ රන්කාසි පුරවපු ලෝහ බඳුනක්. එදාත් තමන් දේවියට කැමති බව කියා මේ දේවපුත්‍රයා ආරාධනා කරනවා අනේ මගෙත් එක්ක කම්සුව විඳින්න එන්න කියලා. එදා උදේබද්දා දේවි ටිකක් සැරට කතා කළා. එම්බා පුරුෂය තා නුවණ තියෙන අයෙක් නම් නොවේ. මිනිහෙක්කට නාරි සිතක් කම්සුවයට පොළඹවන්ට ආසනං. ධනය ටිකෙන් ටික වැඩිකොට ඒ ගැනම ඇයට ආසා උපදවනවා. තා කරමින් ඉන්නේ මෙහි එයට හාත්පසින් බැහැර වූ දෙයක්. ටික ටික ධනයේ වටිනාකම අඩු කරමින් ඉන්නවා. කියනවා ඔහේ දෙවියෙකුණත් මහා මෝඩ කෙනෙක්. කාන්තාවකගේ හිත ගන්න කැමති නම් ඒ හිත ගන්නු කැමති පුරුෂයා කරන්න ඕන මුලින් ප්‍රතික්ෂේප වුණා නම් පස්සේ ධනය මුල් කරගෙන හරි ඇගේ හිත ගන්න අදහසින් වටිනාකම වැඩි තෑග්ග කරන් ඉන්න ඕන. ඔහෙට ඒකවත් තේරෙන්නේ නැහැ නේ. ඔහෙ මා මෝඩයෙක්. ඔහෙගේ තෑග්ගේ වටිනාකම දවසින් දවස බහිනවා. පළවෙනි දවසේ ඔහේ අරන් ආවා රන් කහවණු පුරවපු රන් පාත්‍රයක්. දෙවෙනි දවසේ ඒකේ වටිනාකම බාල වුණා. රන් පුරවපු රිදී පාත්‍රය. තුන්වෙනි දවසේ තවත් බාල වුණා. අද මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ රන් පුරවපු නිකන් ලෝහ පාත්‍රයක්. එතකොට උදේ භද්‍රා කියන මේ රාජකුමාරිට අර දේවපුත්‍රයා මෙහෙම කියනවා. පින්වත් රාජකුමාරී එහෙම කියන්න එපා. මං දොහෝම දක්ෂ වෙලෙන්දෙක්. නිකරුණේ අර්ථය නසන්නේ නෑ මං. නිකරුණේ නිකන් සල්ලි නාස්ති කරන්න කැමති නෑ. මං ගානට වියදම් කරන්න දක්ෂ වෙලෙන්දෙක්. ඉඳින් ගෙවෙන දවසක් ගානේ තී ආයුෂයනුත් හැඩයනුත් වැඩෙනවා නම් මං තිට ගෙන එන තෑගිවල වටිනාකම ක්‍රමක්‍රමයෙන් වැඩි කරනවා. දවසින් දවස ගත වෙනකොට ලස්සන වැඩි වෙනවා නම් දවසින් දවස ගත කරනකොට වටිනාකම වැඩි වෙනවා නම් මං වැඩිපුර වටිනා තෑග්ගක් අරන් එනවා. නමුත් එහෙම නෙමෙයි. මීට කලින් දුටුවාට වඩා දැන් තී මහලුයි. තී මහලු වෙනවා කියලා කියන්නේ තිගේ ආයුෂ අඩු වෙලා. තිගේ තියෙන ලස්සන අඩු වෙලා. තිගේ හැමේ පැහැ අඩු වෙලා මේවා වැඩෙන්නේ. බලන්න පින්වතුනි ඒ අර්ථය. අපේ මේ ජීවිතේ ගත කරනකොට අපි කොච්චර බොළඳද මේවත් එක බලන්දී. ඇයි අපි මොනවා හරි කරලා මේ තට්ටු ගණන් ආලේප ගාගෙන හරි අපි නිකන් අර මේ පැහැපත් විදිහට මේක තියාගන්නනේ ඔට්ටු වෙන්නේ. මේකට වෙන ඇත්ත ගැන අපිට අදහසක් නැහැ. මම දක්ෂ වෙලෙන්දෙක් කියනවා. මීට කලින් දුටුවාට වඩා දැන් තී මහලුයි. තිගේ ආයුෂ හැඩරුව දවසක් පාසා ගෙවි යනවා. ඒක සැලකිල්ලට අරගෙනයි මං තෑග්ගේ වටිනාකම අඩු කළේ. සොඳුරු හැඩරුව ඇත්ති දන්නීදති මනුලොව මිනිසුන්ගේ ආයුෂ හා රුව දිනෙන් දින ගෙවි යන බව. කෙටේරියකින් සින්ද දෙය ලෙස තිගේ හැඩරුව හා ආයුෂ නැවත ගන්නට බැරි ලෙසින් තිගෙන් ගෙවිලා යන්නේ. තී සතු හැම දෙයක්ම දිනෙන් දින ගෙවි යන්නේ. පින්වතුනි හරි වටින අර්ථය. හරියට කෙටේරියකින් සින්ද දෙයක් ආයේ පැලවෙන්නේ වගේ අපේ ගෙවෙන ආයුෂ ආය හම්බ වෙන්නේ.
අපේ ගෙවෙන හැඩරුව ආය හම්බ වෙන්නේ මම ඇතැම් වෙලාවට දැකලා තියෙනවා වයසක අය තමන්ගේ තරුණ ඡායාරූප බල බල සතුට වෙනවා. ඒක නැතුව ගියා ආය හම්බ වෙන්නේ. අපේ කළු කෙස් තියෙනවා පින්වතුනි. කළු කෙස් සුදු වුණාට පස්සේ ආය අර කළු විදිහට එන්නේ. අපේ හැම රැලි වැටෙනවා. රැලි වැටිච්ච හැම ආය උපමට්ටම් වෙන්නේ. ඔක්කොම ගෙවෙනවා. ඔක්කොම ගෙවි ගෙවි යනවා. අපිට තියෙන ආයුෂ ටික දවසකින් අහිමි වුණා කියලානේ. ආයේ ඒ පරණ ආයුෂය ආය ගන්න බෑ. ඒක නැතුව ගියා. ඔක්කොම ටික අහිමි වෙවි යනවා. මහා යස පිරිවර ඇති රාජදියණී තිට වෙමින් යන දේ මාහට හොඳින් පේනවා. තිට ඇත්තටම වෙන දේ මං හොඳට දකිනවා කිව්වා. දිවරෑ දෙකේ නොනෙවති තිගේ රුවත් ආයුෂත් දිගටම ගෙවිමින් යනවා. එනිසා මහනුවණින් යුතු රාජදියණියේ ජරා දුකින් පහර වදින ආයුෂ හා රුව පවතින මේ දිවියෙන් වැඩක් ගන්නට නම් පැවදිව බඹසරම රකින්ට කයක තියෙන රුවට වඩා ගුණයේ ඇති රුවම වඩන්ට. ඔන්න මතක තියාගන්න ඒක. මොකද්ද? කයේ තියෙන රුවට වඩා ගුණයේ ඇති රුවම වඩන්ට. එහෙම කිව්වා. ගුණ වඩන්න කිව්වා. මේ කයේ තියෙන රුව ගැන ලොකුවට ආස කරන්න එපා. මොකද මේක පිරිහීගෙන යන එකක්. දැන් පින්වතුනි අපි අපේ ශරීරයේ නොඒක ආකාරයෙන් පෝෂණය කරලා හැඩට හදාගත්ත කියමු. ඕක ගෙවිලා යනවා. ඕක නවත්තන්න බෑ. ඕක අපි සාමාන්‍යයෙන් අවුරුදු 16 විතර ඉඳලා සාමාන්‍යයෙන් 40 වගේ වෙනකන්නේ තියාගත්තත් ලස්සනට. ඊට පස්සේ ඕක අනිත් පැත්තට යනවා. නවත්තන්න බෑ. 40 වගේ පෙන්නට පස්සේ ඉතින් නොයෙකුත් ආලේපන උලාගෙන තමයි මේක පොඩ්ඩක් හරි තියාගෙන ඉන්න වෙන්නේ. ඒකත් සෑහෙන අමාරුවෙන්. ආලේපනයකින්වත් ලස්සන කරන්න බැරි වෙනවා ටික. ඒ නිසා මේ කයේ හැඩ කියන එක ලොකුවට අරගත්තා කියලා ඇති පළක් නෑ. නමුත් අපි හිතමු සිල් රැක්ක කියලා. ඔබ ඔන්න අද සිල් රකින්න පටන් ගන්නවා. අද රකින්න සීලයෙන්ුත් ඔබට මහත්ඵල උපදිනවා. ඔබ හෙටත් සිල් රැක්කොත් ඒ පින තව බලවත්. අනිද්දාත් රකින්නවනම් තවත් බලවත්. අන්න ඒ නිසා අපි හොඳට මේ තමන්ගේ සිල් ගුණ ආදිය ඒක කොහොමද අපි මතක තියාගන්නේ? කයේ තියෙන රුවට වඩා ගුණයේ ඇති රුවම වඩන්ට. කයේ රුවට වඩා වැඩි යුත්තේ ගුණ ධර්මයි. එතකොට උදේ බද්දා දේවී දැන් මේ වෙනකොට තේරුම් අරගෙන මේ දෙවියා නිකන් සල්ලාලයෙක් නොවේ. මේ දෙවියා ආවේ අර්ථයක් පිණිස. ඒ දෙවියගෙන් පැනයක් ඇසුවා. මනුලොව මිනිසුන් වාගේ දෙවිවරු නෑ නේද දිරලා යන්නේ? ඔවුන්ගේ දිව සිරුරු වලින් රැලි වැටීම නෑනේ පෙනෙන්නේ. මහානුභාව ඇති දෙවියනි මං අසමි ඔබෙන්. දෙවියන්ගේ කය නොදිරා කොහොමද පවතින්නේ? දැන් මේකේ කිව්වේ පින්වතුනේ සාමාන්‍යයෙන් දෙවිවරුන්ගේ ජරාව කියන එක එහෙම ප්‍රකට නැති එකක්. දෙවිවරුන්ගේ පුණ්‍ය තේජසක් එක්කනේ තියෙන්නේ මේ ශරීර. එතකොට දෙවිවරු දෙව්ලොවදී පින් කරොත් එහෙම තව තව අනුභව සම්පන්න වෙනවා. තව තව ලස්සන වෙනවා. තව තව ප්‍රභාවයෙන් වැඩි වෙනවා. තව තව යසසින් වැඩි වෙනවා. දෙවිවරුන්ට ලැබෙන දිව්‍ය කාය එහෙම එකක්. ඉතින් ඒ නොදිරන කයක් කොහොමද දෙවිවරුන්ට ලැබෙන්නේ? ඇගේ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා සක්දිවිඳු. මනුලොව මිනිසුන් වාගේ දෙවියෝ දිරන්නේ තමයි. ඔවුන්ගේ දිව සිරුර වලින් රැලි පෙනෙන්නේ නෑ තමයි. දිනෙන් දිනම ඔවුන්ගේ රුව වැඩියෙන් බබලනවා. දිව්‍ය රූපයත් දිව්‍ය සැපයත් කෙමින් වැඩි යනවා. එතකොට ඇය අහනවා කොහොමද ඒ දෙව්ලොව ඒ රූපයෙන් සැපයෙන් වැඩෙන දෙව්ලොව අපි උපදින්නේ කොහොමද? දැන් ඒ කාලේ බුදු කෙනෙක්ගේ ධර්මයක් නැති කාලයක්. ඇය අහනවා එතෙන් අපි කොහොමද යන්නේ? දෙව්ලොව කියන තැන අපි උපද්දගන්නේ කොහොමද? මේ ජීවිතේ අහිමි වෙනකොට වටිනාකම ටික නැතුව ගිහිල්ලා මේ ජීවිතේ නැත්තටම නැති වෙනකොට දෙව්ලොව ඉපදින කෙනෙක් වෙන්නේ කොහොමද?
අනේ දෙවිය මෙහි නොයෙක් දෙනා කුමකට බයවීමෙන්ද කුමකින් පිරිහීමෙන්ද දෙව්ලොව උපතකට නොයන්නේ. මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු මොකක් හේතු කරගෙනද දෙව්ලොව උපතකට යන්නේ නැත්තේ? මහනුභාව දෙව් රජුනේ මම අසමිමේය තොපෙන් මෙයින් චුතව පරලොව යන විට බයක් ඇති නොවේ නම් ඒ මඟ සකසා ගත යුත්තේ කුමක පිහිටලාද? ඔන්න නුවණ තියෙන මිනිස්සු අනිවාර්යෙන් උරුම වෙන මරණය ගැන එසේ කල්පනා කළා. මැරිලා යනකොට දෙව්ලොව පිහිටක් මං කොහොමද හදාගන්නේ? සක්දෙවිඳු මෙහෙම කියනවා. පින්වත් රාජ දියණියේ තමාගේ වචනයත් සිතත් පිහිටුවා යහපතේ කයනුත් කිසි පවක් නොකට පින් රැස් කළ යුත්තේ. ඔන්න ජීවිතේ රැකවරණේ තමන්ගේ වචනත් සිතත් යහපතේ පිහිටුවාගෙන කයනුත් පව් නොකර පිනම රැස් කරන්න ඕන. දන් දීමේ විපාක ඇති බව හොඳින්ම අදහාගෙන මහමන බමුණු යදියන් හට මුදුසිතකින් දන් දිය යුත්තේ. හොඳට දානි පූජා කරන්නත් ඕන. සුදුස්සාට සුදුසු තැන දෙමින් සංග්‍රහ කළ යුත්තේ. වැඩිහිටියන් පුදන්ට ඕන. ගුණවතුන් පුදන්ට ඕන. සත්කාර කළ යුත්තාට සත්කාර කරන්න ඕන. ගුණ කිව යුත්තාට ගුණ කියන්න ඕන. එහෙම කටයුතු කිරීමත් දෙව්ලොව උපතට මඟ සදන්නේය. නුවණ වැඩෙන මියුරු වදන් නිති පැවසිය යුත්තේ. කතා කරනකොට අර්ථවත් දෙයක්ම කතා කරන්න කිව්වා. වැඩකට නැති වල්පල් අසහරින්න කිව්වා. වටිනා දෙයක් නිරතුරු කතා කළොත් මේ ගුණවල පිහිටා සිටි විට පරලොව බය වෙන්න දෙයක් නැත්තේ. මෙහෙම ගුණධර්ම තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ කිව්ව පරලොව. මොකද මේ වෙද්දී උදේ භද්‍රා බඹසරක් රසකා කරපු තැනැත්තියක්. තවදුරටත් සිත කය වචනින් පිනම කරන්න කිව්වා. දන් දීමේ විපාක තියෙනවා කියලා අදහාගෙන. ඒක ප්‍රධාන අංගයක්. ඇතැම් උදාහරණ ගැන අපිත් එක්කත් කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අපි නම් දන් දෙන්නේ මේ විපාකයක් ගැන හිතේ අදහසක් තියාගෙන නෙවෙයි. අපිට ඒක නෙමෙයි දැනෙන්නේ. අපිට දැනෙන්නේ කවුරු හරි බඩ පුරව ගන්න එක. ඒක තමයි අපි හිතන්නේ කියලා. නෑ එහෙම නෙවෙයි දන් දිය යුත්තේ. Taman සන්තකදී අපි දාන විදිහට පූජා කරන්නේ පුණ්‍ය විපාකයක් අදහාගෙන. ඒකෙන් සැප සැලසෙනවා කියලා දැනගෙන. දන් දීමේ යහපත් විපාක තියෙනවා කියලා දැනගෙනයි දන් දිය යුත්තේ. මහාන බමුණු යදියන් හට මුදු සිතින්ම දන් දෙන්න ඕන. මුදු සිත කියලා කිව්වේ අනේ මේ දානේ පිළි අරගෙන මේ අය සැපවත් වේවා. මේ දානෙන් සුවසේ දිවි ගෙවාවා. එහෙම තමයි දාන දෙන්නේ. ඊළඟට ජීවිතේ ගොඩාක් වැදගත් එකක් ගුණවතුන්ට වැඩිහිටියන්ට පුද සත්කාර කිරීම. මේක කරන්න ඕන. නුවණ වැඩෙන මියුරු වදන් නිතරම පවසන්ට ඕන. මිහිරි වචන, ප්‍රිය වචන, වටිනා වචන. පින්වතුනි කතා කරනකොට පුරුදු වෙන්න පුළුවන් නම් හරිය වටින එකක්. පුළුවන් තරම් හොඳ වචන කතා කරන්න. අපි මේ කතා කරනකොට මේ කතා කිරීමේ හැකියාව ගැන අපි ආඩම්බර වෙන්න හොඳ නැහැ. මොකද කතා කිරීමේ හැකියාව කියන එක හැමදාම තියෙන්නෙත් නැහැ. හැම ජීවිතයකම ලැබෙන්නෙත් නැහැ. ඒ කතා කිරීමේ හැකියාව තියෙන කාලේ තමන්ගේ වචන වලින් තව කෙනෙක්ව සංසිඳවන්න. තමන්ගේ වචන වලින් තව කෙනෙකුගේ හිතට ප්‍රියක් උපද්දන්න. තව කෙනෙක්ගේ වචන වලින් තව කෙනෙක්ව යහපතේ පිහිටවන්න. වචන වලින් යහපතේ පිහිටවන්න පුළුවන් ගොඩාක්. වචන වලින් ගිනි ගෙඩි දෙන්න පුළුවන්. වචන වලින් රවට්ටන්න පුළුවන්, ගිනි ගෙඩි දෙන්න පුළුවන්, හිත පාරවන්න පුළුවන්, කාලේ අපතේ දාන්න පුළුවන්. වචන කියන්නේ එහෙම ඒවා. එතකොට මේ වචන වලින් අපට පුළුවන් නම් මිනිසෙකුගේ හිත නිවන්න. වචන වලින් ගුණවතුන්ට අපහාස කරන්න පුළුවන්. එක එක කතන්දර හදන්න පුළුවන්, අපහාස කරන්න පුළුවන්. කැලෑපත්‍ර හදන්න පුළුවන් වචනේ. නොයෙකුත් මඩ ගහන්න පුළුවන් වචනේ. එතකොට මේවා වෙනුවට අපි කට පාවිච්චි කරන්න ඕන වටින විදිහට. වචන කතා කරන්න කියනවා නුවණ වැඩෙන මියුරු වදන්ම කතා කරමින්. ඉතින් ඔහොම පිහිටා හිටියොත් නම් පරලොවට බය වෙන්න දෙයක් නැහැ. උදේබද්‍රා දේවී ගොඩාක් සතුටු වුණා. ඒ දෙවියාට දෑත් එකතු කරලා වැන්දා. බලන්න සල්ලාලය බැහැපන් එළියට කියලා බැහැර කරපු කෙනා හොඳ කෙනෙක් කියලා දැනගත්ත ගමන් ඇයි දෙවියට වැන්දා.
වැඳලා ඒ දෙව් රජුට ස්තුති ප්‍රශංසා වශයෙන් මෙහෙම කියනවා. අනේ මවක් පියෙක් වගේ දරුවෙකු හට ඔවදන් දෙනසේ පින්වත් දෙව් රජුනි තොපත් කරුණාවෙන් මට ඔවදන් දුන්නා. උතුම් දෙව්රුවින් බබලන දෙවියනි. මාහට මෙච්චර ආදරයෙන් අනුකම්පාවෙන් අවවාද කරන්නට මා සොයා පැමිණි. තොප කවුද කියා මාහට කිව මැන. දැන් මේ ඉෂ්ට දෙවියෙක්. යහපත හදන්න ආපු කෙනෙක්. ඇයි මේ මා හොයාගෙන මාවේ කියලා මට කියන්න කිව්වා. එතකොට සක්දෙවිඳු තමන්ගේ දෙව් වෙස බැහැර කරගත්තා. උදේබද්ද රජුරෝ යම් වෙසකින් හිටියනම් ඒ වෙසින් මැවි හිටියා. මැවිලා කියනවා පින්වත් සුන්දරියේ මම උදේබද්ද රජු වෙමි. පොරොන්දුවක් ඉටු කෙරුමට දෙව්ලොව සිට ආවෙමි. ඔබ අමතා යන්ටයි මා ආවේ. දැන් මං ඒ පොරොන්දුවෙන් නිදහස් වී ගියා. නුඹට ජීවත් වෙලා ඉදි මං පොරොන්දුවක් දුන්නා උපන් තැනකින් යලි ඇවිත් කියන්නේය කියා. ඒ පොරොන්දුවයි මේ ඉෂ්ට උනේ. ඉතින් එහෙම කියනකොට එසැනින්ම රාජදේවිය ආසනයෙන් නැගිට බොහෝම ගෞරවයෙන් වන්දනා කළා. අනේ ස්වාමීනි, නුඹ වහන්සේ මාගේ ඒ උදාර ස්වාමි රත්නය වූ උදේබද්ද මහරජුද කියා බොහොම ආදරයෙන් කඳුළු දහරා වගුරුවමින් හඬන්න පටන් ගත්තා. අනේ මාහට නුඹ වහන්සේ නොදැක මෙහි ඉන්ට පුළුවන් කෙනෙක් නෑ. දැන් මේ රාගෙන් කියන වචනයක්ද? නෑ, ඒ ගෞරවේ. ස්වාමී භක්තිය කියන එක ස්ත්‍රියක් තුළ පවතින ගෞරවාන්විත එකක්. එක සරාගී එකක් නෙමෙයි. ස්වාමී භක්තිය කියන එක ස්වාමියා කෙරෙහි බිරිඳක්ගේ හිත බැඳිය යුත්තේ සරාගීව නෙමෙයි. දැන් අද කාලේ නම් මේක තෝර බේර ගන්න තරම් අමාරුයි. මොකද අද තියෙන රාග පිස්සුවක්මනේ. අද සමහරට ස්වාමි භාර්යා කතා කරන වචනවත් දන්නේ. ස්වාමි බිරිඳ නිකන් කතා කරන්නේ මේ ඊටාම ලාමක වචන වලින්. අද පිරිහිලා. අද ගෞරවයක් මුල් කරගෙන විවාහ ජීවිත ඊටාම අඩුයි. මං හිතන්නේ මේ බණපද අහන පරණ අම්මලා තාත්තලාගේ ජීවිතවල ඇති ඒක. නමුත් තරුණ පරම්පරාවේ දක්ෂ දරුවෝ කීප දෙනෙක් ආරක්ෂා වෙයි. අනිත් අය නම් වෙනසෙනවා. අනිත් අය වෙනසෙනවා. මේ බණපද අහන්න ලැබුණත් මේවා කිසි කමකට ගන්නෙ නෑ. එහෙම අරගන්න තරම්වත් ප්‍රඥාවක් නෑ ගොඩක් අයට. ඉතින් ඒකින්ද මේ බලන්න මෙතන තිබුණු සම්බන්ධේ. අනේ මට නුඹ වහන්සේ මෙහි දකින්ට නැතුව මට ඉන්න පුළුවන් කෙනෙක් නෑ. මට ඒ නුඹ වහන්සේගේ තිබුණු ඒ සොඳුරු රුව දකින්නේ නැතුව මේ සරාගීව කියන වචනය නෙමෙයි ගෞරවයෙන් කියන වචනය. මට ඉන්න පුළුවන් කමක් නෑ. නුඹ වහන්සේ ඉන්න තැනකට මටත් එන්න කටයුතු යම් ප්‍රතිපදාවක් තියෙනවා නම් අනේ මාහට ඒක කියා දෙන්න. ඉදින් මගේ උදේබද්ද දෙව් රජුනේ පොරොන්දුවක් ඉටු කරන්නට මෙහි ආවේ නම් ඔබ නැවතත් අපි දෙව්ලොව හමු වෙන ලෙසින් යම් පිළිවෙතක යෙදෙන්න මාහට නිසි ඔවදන් දෙන්න. මාතාසයි නුඹ ඉන්න දෙව්ලොවට එන්න මට ඒකට පිළිවෙලක් කියන්න. එතකොට රජුරෝ මේ දේවපුත්‍රයා මෙහෙමයි කිව්වේ. මේ දිවිය ඊතා වේගෙන් ගෙවෙමින් යනවා. උපන් සතුන්ගේ ආයුෂ ඉක්මනින්ම අවසන් වෙනවා. සියලු සතුන් හට ලොවේ නොමැරී ඉන්න තැනක් නෑ. නිසි කල ආවිට ඒ හැම සිටින තැනින් චුත වී යනවා. ඔබේ රන්වන් සිරුර පවා දිරලා වෙනසී යනවා. එනිසා උදේ බද්දා දේවී පමා නොවී දහමේ හැසිරෙන්ට. වටිනාකම අඩුවෙන ජීවිතයට වටිනාකමක් එකතු කර ගන්න පින්වතුනි ඒ ක්‍රමයට. පමා නොවී දහමේ හැසිරෙන්ට. මේ මහ පොළොවම පුපුරා හැම ධනය ලබා දුන්නත් තනි රජෙක්ට ඒ හැම දේ නෑමයි සෑහෙන්නේ. මේ තමයි කාමේ හැටි. පරලොව යන්ට කාලේ ආවිට ඒ හැම දෙයක්ම අත්හැර නොපිරුණු ආසාවෙන් ඔහු මිය යන්නේ. එනිසා උදේ බද්දා දේවී පමා නොවී දහමේ හැසිරෙන්ට. මේ ජීවිත වෙන මොකකටවත් ග්‍රහණය වෙන්න එපා කිව්වා.
සම්බන්ධ වෙන්න සමීප වෙන්න ආසා කරන්න ධර්මයට. තමාගේ මාපිය සොහොයුරු සැමියා හා බිරිඳ පුතුන් වෙහෙසී ඉපයූ ධනයෙන් රැස්කරගත් හැම දෙයක්ම කවුරුන් අකමැති වුණත් අත්හැර යන්ට සිදුවන්නේ. එනිසා උදේ බද්දා දේවී පමා නොවී දහමේ හැසිරෙන්ට. තමන්ගේ අම්මා තාත්තා කියලා නෑ, සහෝදරයෝ කියලා නෑ, සැමියා බිරිඳ කියලා නෑ, ඉපයූ දැනේ කියලා නෑ. රැස් කරගත්ත හැම දෙයක්ම අත්හැරලා යන්න වෙනවා. ඒ නිසා මේවා එකක්වත් පොදි ගහගෙන යන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා පමා නොවී දහමේ හැසිරෙන්ට. බලන්න කොච්චර අර්ථවත්ද කියලා පින්වතුනි. මේ ලෝකේ කතා කරන බොළඳ වචන වලට වඩා මේවා කොච්චර සුන්දරයිද නේ? අපි සමහරවිට කෝට් ඇඳගෙන මිනිස්සු කතා කරන වචන අහනවා. හරි බොල්. කිසි වැඩකට නෑ. ඊට වඩා බලන්න මේ වචන කොච්චර වටිනවද? මේ ජීවිතේ ඇත්ත නේද? කොයි තරාතිරමක වුණත්, කොයි ආගම් වල වුණත් හැමෝටම උරුම මේක නෙමෙයිද? අපි එකතු කරගන්න ඔක්කොම අරන් අපිට යන්න පුළුවන් නම් කොච්චර ගොඩ ගහගත්තක් කමන්නේ. ගොඩ ගහගත්ත දෙයින් සතුටු වුණොත් කමක් නෑ. නමුත් ඇත්ත මොකද්ද? දාලා යන්න වෙනවා. ආදරය කරන අය දාලා යන්න වෙනවා. ආදරය කරන දේවල් දාලා යන්න වෙනවා. කැමැත්තෙන් වුණත් දාලා යන්න වෙනවා. අකමැත්තෙන් වුණත් දාලා යන්න වෙනවා. ඒ නිසා පමා නොවී දහමේ හැසිරෙන්න කියනවා. ඒකමයි රැකවරණේ. මියගිය කෙනාගේ සිරුර අන් සතුන්ට හරක් වන්නේ. මේ සසරේ සමහරු මිනිසුන් වෙනවා. තව අය සතුන්ව උපදිනවා. සුගති දුගතියේ හැසිරෙන සංසාරේ දුක දැක එනිසා උදේ බද්දා දේවී පමා නොවී දහමේ හැසිරෙන්ට. එතකොට ඇයට ලැබුණ එකම එක අවවාදයක්. ඒ මොකද්ද? පමා නොවී දහමේ හැසිරෙන්ට. මේ අවවාද වලින් උදේ බද්දා දේවී ගොඩාක් සතුටු වුණා. ඇයත් මෙහෙම කියනවා. පින්වත් දෙව් රජුනේ ඔබ දැන් කීවේ ඊටාම යහපත් දෙයක්. උපන්න මිනිසුන්ගේ දිවිය පවතින්නේ ඊටාම සුළු කාලයයි. ආස්වාද රහිත දිවිය දුකසේ ගෙවමින් හනිකට නිමා කරන්නේ. මාත් කසී රට සුරුන්දන පුරය අත්හැර පැවිදි වෙන්න යනවා. ඉතින් ඔන්න සක්දෙවිඳු ඈට සිහිය උපදවා දෙව්පුරයට ගියා. දේවිය පසුදාම ඇමතියන්ට රාජ්‍ය පවරා දුන්නා. ඇතුළු නුවර රමණීය උයනක ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා ධර්මයේ හැසිරුණා. ආයුෂ ගෙවි මරණින් මත්තේ තව්තිසාවේ සක්දෙව් රජුගේ මෙහෙසී දෙවඟන වී උපන්නා. ධර්මයේ හැසිරිච්ච නිසා ආසාවට නෙමෙයි ඒ ගියේ. ධර්මයේ හැසිරිච්ච නිසා, පින් කරපු නිසා. පින් කරපු කෙනා, ධර්මයේ හැසිරිච්ච කෙනා යමක් කැමති වෙනවාද? එයාට ඒක ලබන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත මේ විදිහට ඉතා රමණීය ආකාරයෙන් ඇතරම බුදුරජාණන් වහන්සේ එදා දේශනා කරපු ඒ ලස්සන ගාථා අද අපි මේ විදිහට ඉගෙන ගත්තේ ගුරුදේවයන් වහන්සේ මේ ගාථාවන් ඉතාම සුන්දර ආකාරයෙන් පරිවර්තනය කරපු නිසා. බලන්න පින්වතුනි, මේ ගාථා අර්ථ ඉස්මතු වෙන ආකාරයෙන් කොච්චර ලස්සනට අපේ කල්යාණ මිත්‍ර ගුරුදේවයන් වහන්සේ අපට මේවා වෙහෙසිලා පරිවර්තනය කරලා දීලා තියෙනවද? ඒ නිසා ධර්මයේ හොඳට ඉගෙන ගන්න. ධර්ම ඉගෙන ගන්න පින්වතුනි. දැස් යුග තියෙන කාලේ පුළුවන් තරම් බණ පොත් කියවන්න. දේශකයන් වහන්සේලා දිහා බලාගෙන හිත පහදව ආසාවෙන් බණ අහන්න. සවම්පත් ඇහෙන කාලේ හොඳට බණ අහන්න. හොඳට පින් පුරා ගන්න. අපි හැම දිනාට උපකාර වෙන්නේ. අපි හැමෝම මේ මනුස්ස ජීවිතේ මෙහෙම හම්බෙලා දහම් කතා කරනවා. මෙහෙම ඇසුරු කරනවා. පින්වතුනි, අපි කවුරුන් නිත්‍ය නැහැ. අපි එක්කෙනා වෙන් වෙලා යනවා. ඒ වෙන් වෙලා යනකොට අපේ තියෙන්නේ තනි ගමනක්. අපේ ගමන අපි හදා ගන්න ඕන. ඒ නිසා හොඳට පින් කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවතින් ප්‍රීති ප්‍රමුදිත භාවයට පත්වෙච්ච භික්ෂූන්ට මේ ජාතක කතාව අවසානයේ චතුරාර්ය සත්‍ය දේශනා කළා. ඒ දේශනාව අවසානයේ අර සිවුරු අරින්ට හිතපු භික්ෂුව සෝවාන් ඵලය සාක්ෂාත් කළා. ඒ භික්ෂුව ස්ත්‍රියකගේ හිනහව දැකලා සිවුරු අරින්ට හිතී බලන්න බුදුරජුන්ගේ මහා කරුණාව. ඒ භික්ෂුව සෝවාන් වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, එදා සිල්වත්ව බඹසර රැකි රාජ දේවීව සිටි අපගේ රාහුල මාතාව. බලන්න එදා බුදුරජාණන් වහන්සේ
ඒ උදේබද්දාවටත් පිහිට වුණා. ඇව සුගතියට ඇගේ ප්‍රතිපදාව සුගතියට හැදුවා. මේ ජීවිතේ රාහුල මාතාව නිවනින් සැනසෙව්වා. ආශ්චර්යයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ. 700 වසක් පුරා එකම සිරියහනේ කෙලෙස් නොවසඟව බඹසර රක්ෂා කරපු උදේබද්ද රජුව සිටියේ මහ බෝධිසත්වය වන මමයි කියලා බුදුරජාන් වහන්සේ මේ ලස්සන ජාතක පුවත මේ විදිහට අවසන් කළා. ඉතින් අපිත් අනුක්‍රමිකව ගෙවී යන ආයුෂයෙන් ජීවිතේ වටිනාකම අඩුවෙන්ට නොදී වටිනාකම රැකගන්න අය බවට පත් වෙන්න ඕන. අප හැමදෙනාට මේ සම්බුද්ධ ශාසනයේ බුදුරජුන්ගේ සොඳුරු සද්ධර්මය හොඳට සිත්හි තරාගෙන හොඳට බණපද අහමින් දහම් පොත කියවමින් දහම් දැනුමින් වැඩුණු ජීවිත ඇති කර ගන්නත් මේ ගෞතම ශාසනය තුල අපිට හොඳට ගුණධර්ම කය ගුණධර්ම රුව කියන එක වඩා ගන්නත් සම්බුද්ධ සසුනේ පිහිටි පිළිසරණ රැකවරණය සලසා ගන්නත් හැමදෙනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ පහන් සිතින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් සෙම්පති දෙවියන් ගටිකාර බ්‍රහ්ම රාජයා ප්‍රමුඛ සියලු බ්‍රහ්ම කායික දෙවිවරු අප හැමදෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු මේ ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර ආශිර්වාද අපට සලසත්වා. දෙවියෝද ගෞතම සසුනේම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ඛ නිරෝගව දීර්ඝායුෂ සම්පatti ලබත්වා. ගෞතම ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මීට වර්ෂ දෙකකට පෙරළ මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් ඩී.වී. යසපාල පියාණන්හට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. මේ ධර්ම දානමය පින අනුමෝදන්ව පියාණන්ගේ පරලෝ ජීවිතයේ ඒකාන්ත වශයෙන් සැපයට පත්වෙත්වා. මේ දුක්ඛිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානයේ සිදු කරන ඒ සුපින්වතුන්ලා බලාපොරොත්තු වෙන පරිදි 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 20 වන දින මීට වර්ෂ දෙකකට ඉහතදී මිය පරලෝ ගියපු අපේ පින්වත් ඩී.වී. යසපාල පියාණන්ටත් මීට වර්ෂ 12කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු W.H. යසවති මෑණියන්ට, ආර්.ඒ. මෙන්ඩිස් පෙරේරා පියාණන්ට, පෑලිස් ජයසිංහ පියාණන්ට, බබුන් නෝනා මෑණියන්ට, ඇල්බර්ට් සිල්වා පියාණන්ට, W.H. නන්දාවති මෑණියන්ට, W.H. ගුණදාස මහත්මයාට සහ සුරංගී අනුරාධා සොහොයුරියට සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා මියගිය සියලු ඥාතීන්ගේ හිත මිත්‍රාදීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් පින්වත් පැලැන්වත්තේ ධම්මරක්කිත ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ගංගොඩවිල සීල ගවේසී ස්වාමින් වහන්සේට සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී සීල ගුණ පුරණ පූජනීය මහ සංඝරුවන පින් අනුමෝදන් වෙලා නිදුක්ඛ නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. ගෞතම ශාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයෝ සුජීවත්ව සිටින පින්වත් ඒ ජේන්නෝනා මෑණියන්ට, රම්‍යා සිරිවර්ධන මෑණියන්ට, W.H. ලීලාවතී මෑණියන්ට, සුමනා රත්නායක මෑණියන්ට, ඒ වගේම රූපිකා දමයන්ති, රේණුකා දමයන්ති යන සොහොයුරියන් ඇතුළු පවුලේ සියලු දෙනාට සියලුම පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ධර්ම දානය සිදු කරන දියගම පාර කහතුඩු යන ලිපිනේ පදිංචි පින්වත් අනුෂා කුමාරී, යමුනා නන්දනී යන ඒ දියණීවරුන්ටත්, කමල් ප්‍රියන්ත, උපාලේ ජයසිංහ යන බෑනවරුන් ඇතුළු සියලු දෙනාට පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ උතුම් පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා
ධර්ම දානමේ පිනේ අනුහසින් සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ජීවිතයට තිබෙන කරදර බාධා පෙනෙන නොපෙනෙන සියලු බාධා දුරු වේවා. බාධා කරදර වලින් තොරව සුවසේ දහම් මඟ දියුණු කරගන්නට අවකාශ ලැබේවා. ධර්ම දානය සිදු කළා වූ ඒ සුපින්වතුන්ලා සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් සියලු දෙනාට ශ්‍රද්ධා රූප වාහිනියේ සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාට ඒ වගේම සුපින්වත් සියලු දෙනාට සුවසේ ගුණදහම් වඩාගෙන සුවසේ පින් රැස් කරගෙන තව තවත් කලන මිතුරන් ඇසුරු කරමින් මේ ගෞතම ශාසනය තුල තමන්ගේ ජීවිතයට පිහිට පිළිසරණ රැකවරණය සලසා ගැනීමේ පරම දුර්ලභ භාග්‍ය ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.